අයිබෝවන් කොතාලට දරුවන් සරණයි මේ දෙඟට ඊය කරපටි බලාගත්තද කාබහිඩට අපි සම්පූර්ණම ඉවර කරා ආය අපි ඒකිව මේ පන්ති මේක ඉවර කරද අපි කතා වුණේ කාබොහයිඩ්‍රේට් වලින් ආව ප්‍රශ්නාවක් ඇත්තියෙනවා අපි ඒටික බලමු කියලා හරි එතකොට මේදා දක්වා විභාගට ඊ අපි නවත්තපු තැන වෙනකම් අහලා තිබ්බ ප්‍රශ්න ටික මම දාලා තියෙනවා හරිද බලමු ඔයාලා ඊයේ පාඩම් කරන්නේ නැතිනේ හරි මේ දින ඒ ටික දැන් ගත්තොත් පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් එහෙම පුතේ මේ 2015 පරම සිලබස් එකේ බයොලොජි පේපර් එකට ජීව විද්‍යා කොටසට අහලා තිබු ප්‍රශ්න හරිද බලමු මොකක්ද තියෙන කියලා සජීවී තුල ස්කන්ධය අණුව වඩාත් බහුලම රසායනික මූලද්‍රව්‍ය දැකනේ රසායනික මූලද්‍රව්‍ය වනුයේ පාසදහන් කුමක් මූලද්‍රව්‍ය වල තියාගන්න ජෛව අණු නෙමෙයි අහලා තියෙන්නේ රසායනික මූලද්‍රව්‍ය මොකක්ද කියලා එතකොට ස්කන්ධය අණුව වඩාත් බහුල වෙන්නේ මොකක්ද උත්තරේ ඔක්සිජන් right ඊළඟට ව්‍යුහගත හේතු ප්‍රශ්නයක් අහලා තියෙනවා ආයෙත් ඒත් 2005 පේපර් එකේමයි පෘථිවියේ වඩාත්ම බහුල ජෛවීය අණු කාණ්ඩයක් මක්ද උනායිත් ජෛවීය අණු මේක මොකද්ද කියලා උත්තරේ අපි කතාව ජෛවීය අණු හතරක් තියෙනවා මොනවද කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන ලිපිඩ නියුක්ලික් අම්ල ඊට අමතරව කාබනික තියෙනවා මොනවද ජලය right මේ විටමින් හරි එතකොට මොකද්ද බහුලම ජෛවීය අණු කාණ්ඩේ කාබෝහයිඩ්‍රේට් හරිද හරි ඊළඟට 2018 පේපර් එකේ අහලා තියෙනවා ඒත් බහුවර ප්‍රශ්නයක් හරිද මම අර කියපු ප්‍රශ්නේ දෙකක් C6H12 O6 කියන්නේ ග්ලූකෝස් හරි නැත්නම් මොනොසැකරයිඩ් මොනොසැකරයිඩ් දෙකක් එකතු කරලා ලබා දීලා තියෙනවා අපට C12H22 O11 කියන්නේ මේ පොදු කණක සූත්‍රයයි තියෙන්නේ ඩයිසැකරයිඩ් වලට එකතු ප්ලස් ජල අණුවක් හරිද එතකොට මම දැනගන්න පළවෙනි එක මොනොසැකරයිඩයක් වෙන්න ඕනේ A කියන්නේ මොනොසැකරයිඩයක් වෙන්න අනිවාර්යෙන්ම B කියන්නේ අනිවාර්යෙන්ම ඩයිසැකරයිඩයක් වෙන්න ඕනේ right අපි උත්තර ටික බලමුකෝ පළවෙනි ග්ලූකෝස් ෆ්‍රුක්ටෝස් හරි එතකොට ග්ලූකෝස් කියන්නේ මොනොසැකරයිඩයක් ෆ්‍රුක්ටෝස් කියන්නේ මොනොසැකරයිඩයක් හරි ඊළඟ උත්තරේ සෙලියුලෝස් කියලා කියන්නේ මොකද්ද සෙලියුලෝස් කියලා කියන්නේ පොලිසැකරයිඩයක් පිෂ්ඨය පොලිසැකරයිඩයක් ග්ලයිකෝජන් මෝල්ටෝස් ගැන සාකච්ඡා කරමු මෝල්ටෝස් කියන්නේ මොකද්ද ඩයිසැකරයිඩයක් හරිද පැහැදිලිද right එතකොට මොනොසැකරයිඩ් දෙකක් ඇතුළේ හැදෙන ඩයිසැකරයිඩ් මොනවාද ග්ලූකෝස් දෙකක් ඇතුළේ මෝල්ටෝස් හැදෙනවා උත්තරේ 1 ඊළඟ ප්‍රශ්නේ ග්ලයිකෝජන් ප්‍රධාන වශයෙන්ම තැන්පත් කරන්නේ ශරීරයේ කුමන අවයවය තුළද ප්‍රධාන වශයෙන්ම තැන්පත් කරන්නේ සත්ව අක්මාවේ හරිද පොලිසැකරයිඩ් තැන්පත් කරන නැත්නම් කාබෝහයිඩ්‍රේට් තැන්පත් කරන විදිහ තමයි සත්වයින් ගෙන ග්ලයිකෝජන් විදිහට තැන්පත් කරන්නේ කොහෙද ඒක වඩා ගන්න කොහෙද සත්ව අක්මාවේ ශාකවල නම් තැන්පත් කරන්නේ පිෂ්ඨයේ විදිහට හරි right එතකොට මොන කාබෝහයිඩ්‍රේට් සම්පූර්ණයෙන්ම ඉවරයි අපි ඊළඟට බලමු ප්‍රෝටීන හරිද ඔන්න ඊළඟ පාඩම දැන් මේකට කාබෝහයිඩ්‍රේට් ප්‍රශ්න තියෙන්න ඕනේ කරන්න පුළුවන් සාකච්ඡා කරන්න තියෙන කොනික සාකච්ඡා කරන්න තියෙන්නේ විභාගෙ එන්න පුළුවන් ඔය ආකාරයෙන් ප්‍රශ්න තමයි හරිද ඊයේ කරපු ටිකෙන් මම ගියාගන්න මේ බොහොම පොඩි ප්‍රමාණයේ ප්‍රශ්න විදිහට අහන්නේ right අපි මේරියත් කතා කරලා බලමු මේ කොටසවල වලින් එන්න ප්‍රශ්න මොනවද කියලා හරිද right ඔන්න ප්‍රෝටීන් හරිද ප්‍රෝටීන කියන්නේ සියලු සජීවී සෛලවල සත්තුන්ගේ මිනිස්සුන්ගේ ශාකවල මේ හැමෝගෙම සජීවී සෛලවල අත්‍යවශ්‍ය සංඝටකයක්
අනිවාර්යයෙන්ම තියෙනවා. හරිද? ප්‍රෝටීන් වල කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් උත් තියෙනවා. ප්‍රෝටීන් වල. කාබෝහයිඩ්‍රේට් වල මොනවද තිබ්බේ? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. රයිට්? ඊට අමතරව ප්‍රෝටීන් වල සල්ෆර් තියෙනවා. සමහර තැන්වල සල්ෆර් තියෙනවා. හරි? රයිට්. ඒතර ප්‍රෝටීන කියන්නේ ඇමයිනෝ අම්ල. හරිද? මේ ඇමයිනෝ අම්ල එකතු වෙලා හැදිච්ච සංකීර්ණ අණුවකට කියනවා අපි ප්‍රෝටීන් කියලා. හරි? ඒකට ඔය පල්ලෙහෙන් දාලා තියෙන ඇමයිනෝ අම්ලයක්. ඇමයිනෝ ඇසිඩ් එකක්. හරිද? ඇමයිනෝ කියලා කියන්නේ මෙන්න මේ NH2 කොටසට තමයි අපි කියන්නේ ඇමයිනෝ කාණ්ඩය කියලා. හරිද? COOH කියන කැලට අපි කියනවා කාබොක්සිල් කැලේ. මේ අණුව විභාගයට 6 කියලා හිතන්න අමාරුයි. හරිද? ප්‍රෝටීනේ ඇමයිනෝ අම්ලය දක්වන්න කියලා අහන ගන්න. හැබැයි මේව නම් කරන්න අහන්න ඉඩ තියෙනවා. හරිද? ඊළඟට මේ R කියලා කියන්නේ මූලද්‍රව්‍යයක් නෙමෙයි. R කියලා කියන්නේ මේ R වෙන්න පුළුවන් එක්කෝ කාබන් නැත්නම් හයිඩ්‍රජන් ඔය දෙක එකතු. හරිද? කාබනුයි හයිඩ්‍රජනුයි එකතු වෙලා හැදෙන එකක් තමයි R කියලා කියන්නේ. හරිද? රයිට්. එතකොට මේකේ හැදිලා තියෙන සරලම ඇමයිනෝ අම්ලයට අපි කියනවා ග්ලිසරින් කියලා. එතකොට R උන තියෙන්නේ H එකක්. හරිද? රයිට්. පැහැදිලිද? හරි. ඒක ප්‍රෝටීන් ගත්තොත් එහෙම සියලුම සජීවී සෛල වල අත්‍යවශ්‍ය සංඝටකයක් තියෙනවා. ප්‍රෝටීන් වල තියෙන්නේ මොනවද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් තියෙනවා. සමහර විට සල්ෆර් තියෙනවා. හරිද? රයිට්. එතකොට ඇමයිනෝ අම්ල වලින් තමයි ප්‍රෝටීන් හෙලා තියෙන්නේ. මම කියනවා ඔච්චරයි. ඇමයිනෝ අම්ල වලින් තමයි හෙලා තියෙන්නේ. රයිට්. ඊළඟ එක. ඉතින් ප්‍රෝටීන් වර්ග ගොඩාක් තියෙනවා අපේ ඇඟේ. හරිද? මේකෙන් ඕනම කරන ටික විභාගයට හයි කියලා හිතන ටික මම ඔය දාලා තියෙන්නේ. හරිද? රයිට්. එතකොට ප්‍රෝටීන් මම ප්‍රෝටීන් වර්ග කීපයක් දාලා තියෙනවා අපේ ඇඟේ තියෙන. එකක් හිමොග්ලොබින්. හරි? හිමොග්ලොබින් ඒක තියෙන රතු රුධිර අණු වල. හිමොග්ලොබින් රුධිරය කැට ගැසීමට උපකාර වන ප්‍රෝටීන් වර්ගය හිමොග්ලොබින්. හරිද? ඊළඟට එන කෙරටින්. කෙරටින් මොකක්ද තියෙන්නේ? කෙස් වල, රෝම වල, හරි? කුරුළු පිහාටු වල තියෙන කෙරටින්. ඇක්ටින් තියෙනවා මාංශ පේශි වල. රයිට්? ඔය කෙරටින් එක නම් අහලා තියෙන විභාගෙට මේ හිමොග්ලොබින් අපිට ගොඩක් සමීපෙන්ද අහන්න ඉඩ තියෙනවා ඒක මම එක දැන්. රයිට්. ඊළඟට ප්‍රෝටීන් ගැන කතා කරද්දී ඊළඟ එක තමයි එන්සයිම්. හරිද? මේ එන්සයිමත් ප්‍රෝටීන. හරිද? මේවෙන් කරන්නේ මොකද්ද? ජෛව මේවම අපි ජීවී දේහය තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය වැඩි කිරීම සඳහා අවශ්‍ය වන ජීවීන් විසින්ම නිපදවනු ලබන විශේෂ ප්‍රෝටීන් වර්ගය එන්සයිම් ලෙස හඳුන්වනු ලැබේ. හරිද? සත්තුන්ගේ ඇඟ ඇතුළෙම හදන හරිද? සත්තුන්ගේ ඇඟ ඇතුළේ ක්‍රියා සිද්ධ වෙන ප්‍රතික්‍රියා හරිද? රසායනික ප්‍රතික්‍රියා වල වේගය වැඩි කරනවා. හරිද? හිමින් යන්න බෑ ඉක්මනට කරගන්න ඕන හින්දා ඒවා ඇඟ ඇතුළෙන්ම හදන ප්‍රෝටීන් වලට අපි කියනවා එන්සයිම් කියලා. රයිට්? හරි. හරි පුතේ. මේකේදී බලන්න ඔතන තියෙනවා කාබනික උත්ප්‍රේරක කියලා. වචනය. පේනවද? මේ කාබනික උත්ප්‍රේරක. ඉතින් ඔය කාබනික උත්ප්‍රේරක කියලා කියන්නේම උත්ප්‍රේරකයක් කියන්නේ මොනවා හරි ප්‍රතික්‍රියාවක. හරි රසායනික ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය නැත්නම් වේගය වැඩි කරන. හරිද? දෙකට අපි කියනවා උත්ප්‍රේරක කියලා. හරිද? උදාහරණයක් ගත්තොත් එහෙම මම හිතනවා ඔයාලා පාඩම් කරන්නේ නැහැ කියලා. පන්තිට ඇවිල්ලා නිකන් ඔහේ නිකන් එමෙරි ඒක ඉන්න. හැබැයි මම වේලක් අරගෙන හින් බැස්සොත් පන්තියට හරිද? රට කරලා ටික් කරනවා. හරිද? පන්තිවල ඉන්නවා එහෙම. හරිද?
පුචු පුචු කියලා වැඩක් කරන්න ඉන්නව නේද? ඒක මම ඒ වෙලාවක් කරන් හරි බැස්සොත් තට ගාලා වැඩ කරනවා. මම තමයි එතන උත්ප්‍රේරකේ. ශීඝ්‍රතාව වැඩි කරනවා. හරිද? ඒක සත්තුන්ගේ ඇතුළු සිද්ධ වෙන ප්‍රතික්‍රියා, ජෛව රසායනික ප්‍රතික්‍රියා. හරිද? ජීවීන් තුළ සිද්ධ වෙන නිසා අපි ඒවට කියනවා ජෛව රසායනික ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි කිරීම සඳහා අවශ්‍ය වන ජීවීන්ම හදන ඒගොල්ලොම හදාගන්න විශේෂිත ප්‍රෝටීන් නැත්නම් ප්‍රෝටීන් එකට අපි කියනවා එන්සයිම් කියලා. හරිද? එතකොට එන්සයිම් වල කාර්ය වෙන්නේම ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කිරීම. විභාගයට අහයි මතක තියාගන්න ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන්නේ මොන වගේද? කුමන ප්‍රෝටීන් හඳුන්වන නම් මොකද්ද? එන්සයිම්. එන්සයිම් යන ප්‍රෝටීන්ද? ඔව් ප්‍රෝටීන් යන එන්සයිම්ද? නෑ එහෙම අහන්න ප්‍රශ්න අහන්න මතක තියාගන්න. ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය සඳහා පහසු සඳහන් දේවල් වලින් කුමක් භාවිතා කරයිද? දෙනවා එන්සයිම් හෝමෝන වගාවේ දෙනවා. එන්සයිම් තමයි උත්තරේ. හරිද? රයිට්. ඊළඟට ප්‍රෝටීන් වල දෙකක් ඔන්න. හරිද? ඉස්සෙල්ලා කතා කරපු දේවල්ම තමයි මොනවාලුකු දේවල් නෑ. රයිට්. ශක්ති ප්‍රභවයක් විදිහට. හරිද? ශක්ති ප්‍රභවයක් විදිහට ශක්තිය දෙන්නේ දැන් ඔය එකපත් ඇඟ හදාගන්න ඕනේ. කට්ස් තියෙන කොල්ලෝ හදාගන්න ඇඟ. හරිද? උන්ට ඇඟ හදාගන්න තමයි ප්‍රෝටීන් වලට පුළුවන්. මස් කනවා, විතර කනවා. කාගත්ත වෙලේමයි කාගත්ත ගමයි ප්‍රෝටීන්. නේද? බොඩි බිල්ඩින් කරන අයලා කරන අහලා බලන්නකො. මොනවා කන්නේ කන්නේ ප්‍රෝටීන්. හරිද? බොන්නේ ප්‍රෝටීන්. මේස කුස ගන්න බෑ වුණාට. හරිද? රයිට්. එතකොට පුතේ ඔන්න කාබෝහයිඩ්‍රේට් වලින් දෙන ශක්තිය මේදයෙන් දෙන ශක්තිය මදි වුණ ගමන් යූස් කරන්නේ පාවිච්චි කරන්නේ කියලා ප්‍රෝටීන් වල ශක්තිය. ශක්ති ප්‍රභවයක් ලෙස. හරි. ඊළඟට ව්‍යුහාත්මක සංඝටක. හරිද? ඉංග්‍රීසි කියන කෑලි බැරි හදන්න. සෛල පටල හදන්න. සෛල පටල හදන්න. මදියා ගන්න. ලේසියට මම මේ කියන්නේ. ඊළඟට කෙස් රෝම කුල්ලු පිහාටු හදන්න. හරිද? කෙරටින් යූස් කරනවා. කෙරටින් පාවිච්චි කරනවා. ඒක මතියා ගන්න. හරිද? කෙස් කුරුළු පිහාටු වගේ ඒවා දාන්න. එන්සයිම් අපි කතා කරා එන්සයිම්. හෝමෝන. හරිද? ඊළඟ ප්‍රතිදේහය. හරිද? ප්‍රතිදේහය කියන්නේ මොනවද? එක එක ලෙඩ අපට හැදුනහම හරිද? ඒ වගේ බේරෙන්න මේ ලෙඩ වෛරස් මොන ඔය වගේ බේරෙන්න ඇඟ ඇතුලේ හදන ප්‍රතිදේහත් ප්‍රෝටීන්. රයිට්? එතකොට ප්‍රෝටීන් වල වැදගත්කම මොනවද? ශක්ති ප්‍රභවයක් විදිහට අපිට ඕනේ. ඇයි ඒ කාබෝහයිඩ්‍රේට් වලින් මේ දෙන ශක්තිය මදි වුණාම උන් ඊළඟට ප්‍රෝටීනුත් පාවිච්චි කරනවා. ඊළඟට ව්‍යුහාත්මක සංඝටක කියන්නේ සෛල පටලවල ප්‍රධාන සංඝටකයක් තියෙන ප්‍රෝටීන්. ඊට පස්සේ කේස් කුරුළු පිහාටු රෝම ඕවා හදන්න ප්‍රෝටීන් ඕන. එන්සයිම යක් විදිහට එන්සයිම විදිහට ඕන වෙනවා. හරිද? ඊළඟට හෝමෝන ලෙස ක්‍රියා වැඩ කරන්න ඔන්න ඕන. ඊළඟට ප්‍රතිදේහය. ප්‍රතිදේහය කියන්නේ එක එක ලෙඩ විෂ බීජ සුද්ධ ජීවීන් ඇඟ ඇතුළට ආවම ඒ වගේ ආරක්ෂා වෙන නිපදවන ප්‍රතිදේහ ප්‍රෝටීන්. හරි. රයිට්. ප්‍රෝටීන් කියන ඔච්චරයි. මේක එහෙම මලක් නේ. හරිද? කාබෝහයිඩ්‍රේට් වල ගොඩක් තිබුණේ නෑ උට. ඊළඟ එක ලිපිඩ. හරිද? ලිපිඩ ගැන තමයි දැන් කතා කරන්න යන්නේ. එතකොට පුතේ තෙල් දන්නවනේ අපි. හරිද? තෙල් අපි දන්න සමහර ලාවට ඉවරක් තියෙනවා. බලන්නකො තෙල් බෝතල යට අඩිය මිදෙන්නේ. හරිද? මේ දේ. හරිද? ඊළඟට තෙල් විදිහට ද්‍රව විදිහටත් තියෙනවා තෙල් කියනවා. හරිද? ඝන විදිහට තිබ්බොත් ඒවට කියනවා මේදය කියලා. ද්‍රව විදිහට තිබ්බොත් කියනවා තෙල් කියලා. හරිද? ලිපිඩ හදන්නේ මොනකින්ද? රයිට්. ඉතින් මේක අයින් කරගන්න. අර්ධශාක වලින් නිර්දේකින් වැරදි. රයිට්. දැන් ලිපිඩ වල ප්‍රධාන මූලද්‍රව්‍ය කීපයක් තියෙනවා. මොනවද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. අර වගේම මොන වගේද?
කාබෝහයිඩ්‍රේට් වගේම කාබන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන්. හරි. ඒ වගේම මේක වතුරේ දිය වෙන්නේ නැහැ. ඔයාට ලිපිඩ මග තියාගන්න ලේසි වෙන තමයි තෙල් මග තියාගන්න. හරිද? වතුරේ දිය වෙන්නේ නැහැ. ඒ වුණාට කාබනික ද්‍රාවක වල දිය වෙනවා. හරිද? විසිරෙන හිම දාලා පොඩ හලපු ගමන් බුස් ගාලා තියෙනවා. හරි. ඊළඟට දැන් එතකොට ඊළඟට ලිපිඩ හැදිලා තියෙන විදිය. හරිද? මේද අම්ලයි ග්ලිසරෝල් මේ වචන ගැන බය වෙන්න එපා. හරිද? මේද අම්ල යන මොනවද කියලා ඔයගොල්ලන් අහන්නේ. ග්ලිසරෝල් වෙන මොනවද මේක අනුක සූත්‍ර ලියන්නේ වහන්නේ. හරිද? නිකන් මම මේ කියන්නේ ඔයගොල්ලෝ දැනගන්න ඕන හින්දා. මේද අම්ල හරිද? ප්ලස් ග්ලිසරෝල් එකතු වෙලා තමයි ලිපිඩ හැදෙන්නේ. ඒවත් තියාගන්න. මේ මේද අම්ල කොටස් දෙකක් තියෙනවා. මොකද්ද? සංතෘප්ත මේද අම්ල. විභාගයට පොතේ අහන්නේ සංතෘප්ත මේද අම්ල කියන්නේ මොනවද? අසංතෘප්ත මේද අම්ල කියන්නේ මොනවද? අහන්නේ නැත. නේද? මේද අම්ල වල වර්ග දෙකක් කියනවා සංතෘප්තයි අසංතෘප්තයි. සංතෘප්ත නම් කාම වෘෂ්ණත්වයේදී ඝන ද්‍රව මේ අර්ධ ඝන විදිහට තියෙනවා ජෙල් එකක් වගේ අපි කියන්නේ. හරි. අසංතෘප්ත නම් ද්‍රව විදිහට තියෙනවා. හරිද? එච්චරයි. ඒ මොකද තියාගන්න කොටස් මොනවද? ලිපිඩ කාම වෘෂ්ණත්වයේදී ඝන විදිහට තියෙනකොට මේ දෙකට කියනවා ද්‍රව විදිහට තියෙනකොට තෙල් කියලා හඳුන්වනවා. හරිද? ප්‍රධාන මූල ද්‍රව්‍ය තියෙනවා තුනක් කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන්. හරිද? ජලීය ද්‍රාවණ වල දිය වෙන්නේ කාබනික ද්‍රාවක වල දිය. හොරම මේ ඊට මේ දම්ලා ග්ලිසරෝල් එකතු වෙලා තමයි ලිපිඩ හැදෙන්නේ. රයිට් මේ දම්ල කොටස් දෙකක් තියෙනවා. මොකද්ද? සංතෘප්ත සහ අසංතෘප්ත. රයිට්. ඔච්චම තියාගන්න ඕනේ. ඊළඟට පුතේ මේ ලිපිඩ වල වැදගත්කම. අර වගේම ශක්ති ප්‍රභාවයක් විදිහට. ඒකට කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ ඔය තුනම වැදගත් වෙනවා මොන විදිහටද? ජීවී දේහවල ශක්ති ප්‍රභාවයක් විදිහට. නේද? එතකොට අපේ ඇතුළේ තියෙන පරිවෘත්තීය ක්‍රියා. ඒ ඇතුළේ සිද්ධ වෙන පරිවෘත්තීය ක්‍රියා ගැන මොනවද කියලා විස්තර සාකච්ඡා කරනවා. හරිද? විස්තර වශයෙන්ම ඇඟවල සිද්ධ වෙන ජීවී ක්‍රියා වල තනකො ඒවට අවශ්‍ය ශක්තිය නිපදවන්න ලිපිඩ ඕන අපිට. ඊළඟට ව්‍යුහාත්මක සංඝටක. ඉස්සෙල්ලා කිව්වා වගේම ප්ලාස්ම පටලය. හරිද? ඕවා හදන්න මේ ඕනෙන. සෛල පටලය හදන්න අපිට මොනවද? ඕන මොනවද? ප්‍රෝටීන්. ප්ලාස්ම පටලය හදන්න අපිට ඕන වෙන්නේ මොනවද? ලිපිඩ. ඊළඟට ජල සංරක්ෂණය සඳහා. ජල සංරක්ෂණ. ජල සංරක්ෂණය කියලා කිව්වේ මේ අපේ ගෙදර වතුර පාවිච්චි කරන වැඩි ඒක සංරක්ෂණය කරන්න ඕන හින්දා ලිඳ තෙල් දාලා වහලා දෙන්න. එහෙමද? එහෙම එකක්. එහෙම එකක් නෙමෙයි. ඕක ඇත්තටම හරි වචනේ ජීවී දේහවල ජල සංරක්ෂණය සඳහා. හරිද? ඒතකොට ගස්වල එළියේ ශාක දේහේ මතු පිට එළියේ තියෙනවා පොඩි ඉටි జాතියක්. හරිද? ඔය ඉටි අල්ලබරෝ ඉටි කියලා වෙන්නේ ඉටි වලට කියන කියුටින් කියලා. හරිද? ඔය කියුටින් තියෙන හින්දා වතුර එළියට යන්නේ නැහැ. දැන් ගහ උරා ගන්න ජලය ඔක්කොම එළියට යන්න ගියොත් එහෙම වැඩ වැඩක් වෙන්නේ නැහැ. හරිද? ඒකින්ද ඒක නවත්ත ගන්න. වතුර ටික ඉතුරු කරගන්න. වතුර ටික රැක ගන්න. සංරක්ෂණය කරගන්න. මෙන්න මේ කියුටින් කියන ලිපිඩ වලින් හදිච්ච ඉටි జాතිය ගොඩක් ඕන වෙනවා. හරිද? ඒ වගේම සත්තුන්ගෙන්ගෙත් හරිද? ගොඩාක් සත්තුන්ගෙන්ගෙත් ඔය දේහ ආවරණයේ ඇඟේ එළියේ තියෙන ඉටි జాතියක්. ඒ ඉටි හින්දා යන්නේ නැහැ. මේ ජලය වාෂ්ප වෙලා මිනිසුනේ විජලනය වෙන්නේ නැහැ මිනිසුන්. සත්තුන්. හරි? ඊළඟට දේහ උෂ්ණත්වය පවත්වාගෙන යාම සඳහා අභ්‍යන්තර ඉන්ද්‍රියවල ආරක්ෂාව සඳහා ඇතැම් හෝමෝන සංශ්ලේෂණය සඳහා. හරිද? එතකොට පුතේ දැන් සාමාන්‍ය මේ ව්‍යුහගත වලට තමයි අහන්නේ රචනා කොටස් අහනවා.
ලිපිඩ වැදගත් වන ආකාර තුනක් ක්‍රියා වැදගත් වන්නේ කෙසේද යන්න කෙටියෙන් සඳහන් කරන්න. ලොකු පේලි දෙක තුන බලාපොරොත්තු වෙන්න. ඡේද බලාපොරොත්තු වෙන්න. වාක්‍යයෙන් දෙකකින් ඉවර කරන්න ඕනේ. හරි? ඒක ගිලින්ම ලියන්න පුළුවන් ශක්ති ප්‍රභාවයක් විදිහට. right? දේහ ජීවී දේහය තුළ සිදුවන පරිවෘත්තීය ක්‍රියා සඳහා ශක්තිය හදන්න. දෙක ව්‍යුහාත්මක සංඝටක ප්‍රශ්න පටලය. හරි? හරිද ප්‍රශ්න පටලය සෑදීම සඳහා ප්‍රධාන සංවේගයක් විදිහට වැඩ කරනවා. ජල සංරක්ෂණය මම කිව්වා සත් ශාකවල මොත්පිට පෘෂ්ඨයේ තියෙන ලිපිඩ මේ ඉටි විදිහට මේ ජල සංරක්ෂණය දානවා. සත්තුන්ගේ සමහර බොහෝ සත්තුන්ගේ ව්‍යවහාරණයේ ඉටි జాතියක් තියෙන විචලනය වළක්වනවා. හරි ඊළඟට දේහ උෂ්ණත්වය වාතාවරණය යන දැන් මේ අභ්‍යන්තර ඉන්ද්‍රිය ආරක්ෂාව වලට හෝමෝන් සංශ්ලේෂණ වගේ දේවල් වලට ලිපිඩ වැදගත් වෙනවා. හරිද? right. ඔන්න ඊළඟට අවසාන කොටසට ඇවිල්ලා ඉන්න අපි දැන්. හරිද? නියුක්ලෙයික් අම්ල. හරිද? ටිකක් බලන්න right වගේ. නියුක්ලෙයික් අම්ල. හරිද? නියුක්ලෙයික් අම්ල යනු නියුක්ලියෝටයිඩ්. ඔයාලා මේකේ මේ වාක්‍ය පිටින් මතක තියාගන්න එපා පුතේ. හරිද? නියුක්ලියික් අම්ල වෙනවා නියුක්ලියෝටයිඩ් සෙනුමයක රාශියක් සෑදීමේ රේඛීය සම්බන්ධ වෙලා සෑදෙන ජෛව අණු කාණ්ඩේ මතක තියාගන්න එපා මතක හිටින්නේ. තව ගොඩෝ දේවල් මතක තියාගන්න තියෙනවා. හරිද? සරලව මතක තියාගන්න නියුක්ලියික් අම්ල හැදිලා තියෙන්නේ නියුක්ලියෝටයිඩ් වලින්. නියුක්ලියෝටයිඩ්. අච්චර. හරිද? ජෛව අණු කියලා අපි කොහොමද දන්නවද? ඒතකොට මේ වාක්‍යයට නියුක්ලියෝටයිඩ් වලින් සෑදෙන්නේ ජෛව අණු කාණ්ඩයක. සරලයි. හරිද? ඒතකොට නියුක්ලියික් අම්ල ප්‍රධාන මූලද්‍රව්‍ය අර වගේමයි. හරිද? මොන වගේද? ප්‍රෝටීන් වගේමයි. කාබන් තියෙනවා, හයිඩ්‍රජන් තියෙනවා, ඔක්සිජන් තියෙනවා, නයිට්‍රජන් තියෙනවා, ආයේ ෆොස්ෆරස් තියෙනවා. මතක තියාගන්න. සමහර විට ෆොස්ෆරස් නෙමෙයි ෆොස්ෆරස් තියෙනවා. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් හා ෆොස්ෆරස්. හරිද? right. නියුක්ලියෝටයිඩ් වලින් තමයි අපේ ලක්ෂණ අපේ දරුවන්ට අරගෙන. හරිද? එතකොට අම්මා වගේ දැන් කියන්නේ පුතාලා ඉන්නවා අම්මා වගේමයි කියලා කියන්නේ. හරිද? ඒ වගේ. නැහැ නම් ඒ වගේමයිනේ. ඔව්. එහෙම කියන්නේ. හරිද? අමුගේ දිව නම් තාත්තගේ වගේමයි. එහෙමත් කියනවා. හරිද? තව අක්කගේ හැකර කටමයි උඩත් ඇවිල්ලා තියෙන්නේ. ප්‍රවේණික තොරතුරු. හරිද? right. එතකොට මේවට ඕනේ මේ නියුක්ලියික් අම්ල. හරිද? මේ නියුක්ලියෝයික් අම්ල හරිද? අපි කෝ නියුක්ලියෝටයිඩ් වලින් හැදිලා තියෙන්නේ කියලා. හරිද? එතකොට පුතේ මේ නියුක්ලියෝටයිඩය ප්‍රධාන කොටස් තුනක් ඇතුළත් වෙලා තියෙනවා. හරිද? ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. කොටස් තුනකින් තමයි හැදිලා තියෙන්නේ. හරිද? මේ තියෙන නියුක්ලියෝටයිඩ් එකක්. හරිද? පළවෙනි එක මොකද්ද? විසිරින් බලුවොත් එහෙම තියෙනවා ෆොස්ෆේට් සීනි කාණ්ඩය තියෙනවා මෙතන. මේ පෙන්ටෝස් සීනි කාණ්ඩය තියෙනවා මෙතන. හරිද? පෙන්ටෝස් සීනි කාණ්ඩය. ඊළඟට තියෙනවා ෆොස්ෆේට් කාණ්ඩයක්. ඊළඟට තියෙනවා නයිට්‍රජනීය භස්මයක්. හරිද? ඒ හැම නියුක්ලියෝටයිඩ් එකකම හැදලා තියෙන කොටස් තුනකින් මොකද්ද? නයිට්‍රජනීය භස්මය, පෙන්ටෝස් සීනි, ඊට පස්සේ ෆොස්ෆේට් කාණ්ඩය. මොනවද කොටස් තුනක් කියන්නේ? නයිට්‍රජනීය භස්මය, පෙන්ටෝස් සීනි, ෆොස්ෆේට් කාණ්ඩය. හරිද? right. නියුක්ලියික් අම්ල හැදලා තියෙන ප්‍රධාන මූලද්‍රව්‍ය ටික මොනවද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්. නියුක්ලියෝටයිඩ් එකක් හැදලා තියෙන්නේ මොන වගේද? නයිට්‍රජනීය භස්මය, පෙන්ටෝස් සීනි, ෆොස්ෆේට් කාණ්ඩය. පැහැදිලිද? right. ඊළඟට නියුක්ලියෝ අම්ල පුතේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. කොටස් කියන්නේ ප්‍රධාන විදි
දැන් ආකාර දෙකක් තියෙනවා. එකක් තියෙනවා DNA අනිත් එක තියෙනවා RNA. හරිද? DNA වල සිංහලෙන් කියනවා ඩියොක්සි රයිබෝ නියුක්ලියික් අම්ල. ඩියොක්සි රයිබෝ නියුක්ලියික් අම්ල. RNA වලට කියනවා රයිබෝ නියුක්ලියික් අම්ල. හරිද? එතකොට එතකොට පැහැදිලිද? right. නියුක්ලියික් අම්ලයේ ප්‍රධාන ආකාර දෙකයි. එකක් ඩියොක්සි රයිබෝ නියුක්ලියික් අනිත් එක රයිබෝ නියුක්ලියික්. DNA සහ RNA. හරිද? right. ඊළඟට මේ DNA හැදිලා තියෙන්නේ ඩියොක්සි රයිබෝ නියුක්ලියොටයිඩ් වලින්. හරිද? නමේම තියෙනවා ඩියොක්සි රයිබෝ නියුක්ලියොටයිඩ්. ඔයා ඒක අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නැහැ. හරිද? DNA කියන්නේ ඩියොක්සි රයිබෝ නියුක්ලියික් අම්ල කිව්වම හැදිලා තියෙන්නම ඩියොක්සි රයිබෝ නියුක්ලියොටයිඩ් වලින්. හරිද? RNA එක හැදිලා තියෙන එතකොට මොකෙන්ද? ඒ විදිහට නම් රයිබෝ නියුක්ලියොටයිඩ් වලින්. හරිද? එතකොට මේ DNA තියෙන්නේ කොහෙද? න්‍යෂ්ටි ඇතුලේ. සත්තුන්ගේ ජීවි දේහවල න්‍යෂ්ටි තුළ තමයි DNA එක තියෙන්නේ. මේ වගේ තමයි ප්‍රවේණික තොරතුරු ගබඩා වෙලා තියෙන්නේ. ඊළඟ පරම්පරාවට ගෙනියන්න ඕනේවා දැන් ලක්ෂණ ටික අපේ ඇඟේ තියෙන ලක්ෂණ ටික ගබඩා වෙලා තියෙන්නේ කොහෙද? DNA අණුවේ. න්‍යෂ්ටියේ තියෙන DNA අණුව. හරිද? ප්‍රෝටීන් සංශ්ලේෂණයට තමයි උදව් වෙන්නේ RNA. ප්‍රෝටීන් සංශ්ලේෂණයේදී වැඩගත් කාර්යයකට කරනවා RNA. හරිද? ඔය ඉස්සරහදී ප්‍රෝටීන් සංශ්ලේෂණ වගේ පාඩම් එනකොට අපිට දැනගන්න පුළුවන් කොහොමද ඒක වෙන්නේ කියලා. right. ඊළඟ කාරණේ නියුක්ලියික් අම්ලවල වැදගත්කම. අර කතා කරපු ටිකමයි. ඊට වඩා වැඩි මුකුත් නැහැ. හරිද? වැඩිපුර අඩේ මුකුත් හම්බ නැහැ. ඒ කතා කරපු ටික තමයි මෙතෙන්ට දාලා තියෙන්නේ. හරි. මොනවද අපි කතා කරේ? හරිද? ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කරන්න DNA පාවිච්චි වෙනවා. ප්‍රවේණික තොරතුරු එතකොට ප්‍රවේණික තොරතුරු කිව්වම කාරණා දෙකක් එනවා. ඔන්න පොයින්ට් දෙකක් එනවා කෙලින්ම. ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීමට ප්‍රවේණික තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීමට. right? මම නිදි මම මේක දන්නේ. හරිද? පොයින්ට් එකෙන් පොයින්ට් එක පාඩම් කරගන්න එපා. ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම සඳහා ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට අමාරු දෙයක් කරන්න. හරිද? ප්‍රවේණික තොරතුරු කොටස් දෙකකට යූස් කරනවා. මොකටද? එකක් ගබඩා කරන්න අනිත් එක පරම්පරාවට සම්ප්‍රේෂණය කරන්න. ඊළඟට ප්‍රෝටීන් සංශ්ලේෂණයට. හරිද? එතකොට සෛලයේ සිදුවන සියලුම හරිද හැම ජීව ක්‍රියාවලියක්ම පාලනය කරන්නේ DNA උදව්වෙන්. හරිද? මොකද යන්න සෛලයේ සිදුවන සියලුම ජීව ක්‍රියාවලි පාලනය කිරීමට. හරිද? right. සමහර වෛරස් වල හරිද? සමහර වෛරස් වල ප්‍රවේණික තොරතුරු ගබඩා කරගන්න RNA පාවිච්චි වෙනවා. ඒක ප්‍රවේණික තොරතුරු ගබඩා කරන්න උදව් වෙන අපේ DNA විතරද නෑ RNA උදව් වෙනවා. RNA මොනවටද උදව් වෙන්නේ? වෛරස් වල. හරිද? ඊළඟ කාරණාව DNA විකෘතිය කියන්නේ වෙනස් වෙනවා, හිමින් ගැටෙනවා කරනවා ප්‍රශ්න ගොඩාක් තියෙනවා වගේ. හරිද? මේ විකෘති හින්දා තමයි ඔය එක වෙනස් දේවල් ඇති වෙන්නේ. හරිද? මගේ වෙනස් සංගති වෙලා තියෙන්නේ සමහරවිට මොකට පුතා සුදුයි. හරිද? තාත්තට මොකට පුතා සුදුයි. ප්‍රශ්න තියෙනවා. ඇලි ළමයි ඇලි සත්තු ඉපදෙන්නේ. සුදු පාට සිංහයෝ ඉන්නවා. සුදු පාට චිම්පන්සි ඉන්නවා. හරිද? ඒ හරිනේ. ජීවීන්ගේ පරිණාමය සඳහා මම අරගත්තා. හරිද? ඒ වෛරස් හැම හැදෙන්නේ එහෙම. හරිද? දැන් මේ COVID-19 වෛරස් එක තියෙන්නේ. එයාලගේ මව් පරම්පරාව වෙනස්. හරිද? ඒක තියෙන DNA වෙනස් වෙලා තමයි COVID-19 එක හැදිලා තියෙන්නේ. ඒක COVID-19 එකෙන් පස්සේ හැදෙන එක කොයි වගේ වෙයිද කියලා අපි දන්නේ නැහැ. හරිද? වෙනස් වෙන්නේ හැදෙන්නේ. එහෙම තමයි වෛරස් හැදෙන්නේ. වෛරස් ප්‍රභේදන හටගන්නේ මේ විදිහට. right? හරි. දැන් එතකොට අපි ජීවයේ රසායනික පදනම් පාඩමේදී 4න් 3ක්ම ඉවරයි.
කාබෝහයිඩ්‍රේට් ඉවරයි, ප්‍රෝටීන් ඉවර කරා, ඊට ලිපිඩ ඉවර කරා, දැන් නියුක්ලියෝටයිඩත් නියුක්ලියික් අම්ලත් ඉවරයි. හරි. තේරුණාද? හරිද? අපේ තේරලා තිබ්බේ ඔක්කොම ටික කෑවා. එහෙමද? හරි. දැන් ඔන්න උනේ පොඩ්ඩක් අය බලා යමුද? ප්‍රෝටීන් කෑල්ල ඉඳන්. right. නේ? නයිත් මම කියගෙන යනවා. right. ප්‍රෝටීන් සියලුම සජීවී සෛලවල අත්‍යන්ත සංඝටකයක්. ප්‍රෝටීන් වල මොනවද තියෙනවා කියලා කිව්වේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් උත් තියෙනවා. මොදරව සල්ෆර් තියෙනවා අපි කතා කරනවා. right. ප්‍රෝටීන් කියන්නේ ඇමයිනෝ අම්ල වලින් හැදිච්ච සංකීර්ණ අණුවක්. හරිද? right. ඊළඟ එක ප්‍රෝටීන් වල කීපයක්ම අපි කතා කරා. හිමොග්ලොබින්, කෙරටින්, ඇක්ටින්. හිමොග්ලොබින් තියෙන වතුර උදර අණු වල, කෙරටින් තියෙන්නේ පිහාටු වල, කුරුළු පිහාටු වල, කෙස් වල, රෝම වල. ඇක්ටින් තියෙන මාංශ පේශි වල. හරිද? right. ඊළඟ එක එන්සයිම් කියන ප්‍රෝටීන් ජාතිය. හරිද? මේ එන්සයිම් වලින් මොකක්ද කරන්නේ? ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කිරීම. හරිද? right. එතකොට ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කිරීම සඳහා භාවිතවන වූ ජීවි විසීම සාධාරණ වන ප්‍රෝටීන් අපි කියනවා එන්සයිම කියලා. හරිද? right. ඊළඟ ප්‍රෝටීන් වල වැදගත්කම අපි කාබෝහයිඩ්‍රේට් මේදේ නැති වෙලාවට නැත්නම් ශක්තිය මදි වෙලාවට අපි කෙලින්ම ප්‍රෝටීන් පාවිච්චි කරනවා කියලා. ඊළඟට ව්‍යුහාත්මක සංඝටක මොනවද? සෛල පටලයේ ශරීර සඳහා ප්‍රධාන සංඝටකයක්. කෙස්, රෝම, කුරුළු පිහාටු වගේ දේවල් හදන්න. එන්සයිමයක් මොනලෙස ප්‍රතිදේහ හදනවා ශක්තු අපේ ජීවීන් රෝග සුක්ත ජීවීන් ලෙඩ වලින් ආරක්ෂා වෙන්න අවශ්‍ය ප්‍රෝටීන් හදන්නේ ප්‍රතිදේහ හදන්නේ ප්‍රෝටීන් වලින්. right. ඊළඟ කොටස ලිපිඩ. අපි ඔය කාම උෂ්ණත්වයේදී ඝන විදිහට දිනනවා නම් මේවට කියනවා මේ දෙක ද්‍රව විදිහට දිනනවා තෙල් කියලා කියනවා. අර ලිපිඩ වල ප්‍රධාන මූලද්‍රව්‍ය කීපයක් තියෙනවා. කාබෝහයිඩ්‍රේට් වගේමයි ඔක්සිජන්, හයිඩ්‍රජන් සහ කාබන්. මේක ජලයේදී වෙන්නේ ද්‍රවීය ද්‍රාවකවලදී වෙන්නේ කාබනික ද්‍රාවණ වල තියෙනවා. හරිද? ඒක ලිපිඩ හැදෙන්නේ මොන වගේද? මේ දම්ල සහ ග්ලිසරෝල් එකතු වීමෙන් ලිපිඩ සෑදී. එතකොට මින් නිවැරදි වන්නේ කොහොමද කියලා වන්නේ කොහොමද කියලා වාක්‍ය හතරක් දෙන්න පුළුවන්. හරිද? වාක්‍ය හතරේ එකක් තියෙන එකක් ගන්න පුළුවන්. මේ දම්ල සහ ග්ලිසරෝල් උදව් වෙන ලිපිඩ සෑදී. උත්තරේ ඒක. හරිද? right. මේද අම්ල වල කොටස් දෙකක් තියෙනවා. නැත්නම් ජාති දෙකක් තියෙනවා. වර්ග දෙකක් තියෙනවා. සංතෘප්ත සහ අසන්තෘප්ත කියලා. හරි. ලිපිඩ වල වැදගත්කම මොකක්ද? ලිපිඩ මොනවටද ගන්නෙ? ආයත් ගාම ලිපිඩ ශක්ති ප්‍රවාහයක් පිළිසෙට. right. දේහවල සිදුවන්නා වූ පරිවෘත්තීය ක්‍රියා සඳහා ශක්තිය හදවගන්නේ මෙන්න මේ ලිපිඩ වලින්. ඊට පස්සේ ව්‍යුහාත්මක සංඝටක. ව්‍යුහාත්මක සංඝටකයේ රෝම පිහාටුව නම් මන නෙමෙයි. ප්ලාස්ම පටලය වල ප්‍රධාන සංඝටකයක් විදිහට පාවිච්චි වෙන්නේ මේ ලිපිඩ. හරි. ජල සංරක්ෂණය. අපි කව ජල සංරක්ෂණයට පාවිච්චි කරනවා. ශාක දේහවල වතු පිට ආවරණ ඉටි තියෙනවා. සත්ත්ව දේහවල තියෙනවා ඉටි. ඒකට ඒ වගේ සත්ත්වෙම විජලනයකින් වළක්වනවා. right. දේහ උෂ්ණත්වය පවත්වා ගන්න අභ්‍යන්තර ඉන්ද්‍රිය ආරක්ෂා සඳහා ඇතැම් හෝමෝන නිපදවන්න නැත්නම් සංශ්ලේෂණය කරන්න. right. ඊළඟට කතා කරන්නේ නියුක්ලියික් අම්ල වල. අපි කව නියුක්ලියික් අම්ල සෑදිලා තියෙන නියුක්ලියෝටයිඩ වලින් කියලා. right. ඊට පස්සේ නියුක්ලියික් අම්ල වල ප්‍රධාන මූලද්‍රව්‍ය කීපයක් තියෙනවා. මොකද කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ ෆොස්ෆරස් සල්පන තියෙන්නේ ප්‍රෝටීන් වල. හරි. ප්‍රවේණිකව ඉතා වැදගත් වෙන්නේ නියුක්ලියෝටයිඩ අම්ල. හරිද? මේ නියුක්ලියෝටයිඩයක් නියුක්ලියික් අම්ල වල තියෙන නියුක්ලියෝටයිඩ වලින් නියුක්ලියෝටයිඩ හැදලා තියෙන කොටස් තුනකින්. මොන වගේද? නයිට්‍රජනීය භස්මය, පෙන්ටෝස්, සීනිකාණ්ඩය. හරිද? ඊළඟට ෆොස්ෆේට්. මොනවද? කොටස් තුන ආය පාරක් කියන්නේ නයිට්‍රජන්, පෙන්ටෝස්, සීනිකාණ්ඩය, ෆොස්ෆේට් කාණ්ඩය. ඔන්න නියුක්ලියික් අම්ල හැදලා තියෙන කොටස්. right. නියුක්ලියික් අම්ල වල ප්‍රධාන ආකාර දෙකයි. DNA සහ RNA. DNA වලට අපි කියනවා ඩිऑක්සිරයිබෝනියුක්ලියික් අම්ල කියලා. RNA වලට අපි කියනවා රයිබෝනියුක්ලියික් අම්ල කියලා. හරිද? DNA අණු හදලා තියෙන ඩිऑක්සිරයිබෝනියුක්ලියෝටයිඩ වලින් RNA හදලා තියෙන රයිබෝනියුක්ලියෝටයිඩ වලින්. හරිද? න්‍යෂ්ටිය තුල තමයි මේ DNA තියෙන්නේ. DNA වල ප්‍රවේණික තොරතුරු ගබඩා වෙලා තියෙනවා. RNA පාවිච්චි කරන්නේ ප්‍රෝටීන් සංශ්ලේෂණ සඳහා. right. ඊට පස්සේ නියුක්ලියික් අම්ල වල වැදගත්කම. ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කරන්න, ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු පරම්පරාවට ගෙනියන්න, ප්‍රෝටීන් සංශ්ලේෂණය කරන්න, සෛලවල සිදුවෙන සියලුම ජීව ක්‍රියා පාලනය වෙන්නේ DNA වලින්.
ඇතැම් වෛරස් වල ප්‍රගින තොරතුරු ගබඩා කරගන්නේ RNA ඒ සඳහා ජීවීන්ගේ පරිණාමය සඳහා වැදගත් වෙනවා. ඔන්න ඔය එක තමයි සාකච්ඡා කරන්න තිබුණේ. right right අපි බලමු මේ වගේ ප්‍රශ්න වලට අහලා තියෙන්නේ මොනවද කියලා. right පුතේ. පළවෙනි ප්‍රශ්නේ. ගන්නකො එක්තරා වර්ගයක විස්කෝතුවක් තුළ අඩංගු පෝෂක වල සාමාන්‍ය ස්කන්ධයන් පහත වගුවේ දී ඇත. හරිද? ඔන්න මෙතන දෙනවා ප්‍රෝටීන් 9.8 එකක් තියෙනවා, කාබෝහයිඩ්‍රේට් 5.67ක් තියෙනවා ග්‍රෑම්. හරිද? මේකේ තියෙන කාල්සියම් 5.5 ග්‍රෑම්. ප්‍රෝටීන් වල අඩංගු මූලද්‍රව්‍ය මොනවාද? ඔන්න අහලා තියෙන ප්‍රශ්නේ. හරිද? දැන් මෙච්චර කල් අහලා තියෙන ප්‍රශ්න වලින් අහලා තියෙන ප්‍රශ්න තමයි ප්‍රෝටීන් එක. ප්‍රෝටීන් වල අඩංගු මූලද්‍රව්‍ය මොනවාද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, ඊට පස්සේ නයිට්‍රජන්, සමහර විට සල්ෆර්. සමහර විට සල්ෆර්. හරිද? ඊළඟ ප්‍රශ්නේ 2017 MCQ ප්‍රශ්නයක් තියෙන්නේ. බලන්න බහුවර ප්‍රශ්නේ. ජීවීන් තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරනු ලබන්නේ. හරිද? ජීවීන් තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියා. ජීවීන් තුළ සිදුවන ප්‍රතික්‍රියාවලට අපි කියනවා ජෛව. හරිද? ජෛව රසායනික ප්‍රතික්‍රියා. උත්ප්‍රේරණය කරනු ලබන්නේ. උත්ප්‍රේරණය කරනවා කියන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි කරනවා. කරනවා කියන්නේ හෝමෝන වලින් කරනවාද? මේ දාම්ල ලිපිඩින් පාවිච්චි කරනවා. වතුර දාන්නේ. හරිද? right. එහෙනම් එන්සයිම තමයි උත්තරේ 2. හරිද? ඊළඟ එක. ඔන්න. හරිද? මේක විහගත ප්‍රශ්න 2015 පේපර් එකේ. හරිද? අහලා තියෙන ලොකුම ප්‍රශ්න පුතේ මේ පාඩම මහත්තයා ලොකුම ප්‍රශ්න එක අහලා තියෙන 2015. හරිද? right. නියුක්ලියෝටයිඩයක ප්‍රධාන රසායනික සංඝටක තුන මොනවාද? නියුක්ලියෝටයිඩයක ප්‍රධාන රසායනික සංඝටක තුන මොනවාද? right. නියුක්ලියික් අම්ලයක් හැදලා තියෙන්නේ මොනවකින්ද? නියුක්ලියෝටයිඩ් ගොඩක් එකතු වෙලා. හරිද? නියුක්ලියෝටයිඩයක් හැදලා තියෙන්නේ මොනවකින්ද? මතක් කරන්න බලන්න. නයිට්‍රජනීය භස්මයක් අය ෆොස්ෆේට් කාණ්ඩයක් ඊට පස්සේ right. නයිට්‍රජනීය භස්මයක් ෆොස්ෆේට් කාණ්ඩයක් පෙන්ටෝස් චීනි කාණ්ඩයක්. හරිද? උත්තරේ ගෙඩි පිටින් දෙන්න තියෙනවා. නයිට්‍රජනීය භස්මේ පෙන්ටෝස් චීනි කාණ්ඩේ ෆොස්ෆේට් කාණ්ඩේ. right. ඊළඟට නියුක්ලියෝටයිඩ් තුනක් නම් කර තුනක් නෑ පුතේ මේක දෙකයි. නියුක්ලියෝටයිඩ් දෙකක් නම් කර කෘත්‍ය බැගින් සඳහන් කරන්න. හරිද? ඔන්න නියුක්ලියෝටයිඩ් එකක් DNA අනික RNA. deoxyribonucleotide අනිත් එක ribonucleotide. නියුක්ලික් අම්ල. හරිද? ඔන්න DNA සහ RNA. මොකක්ද කාර්යය? DNA නම් අපි කියන ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම නැත්නම් පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීම. RNA ප්‍රෝටීන් සංශ්ලේෂණ සඳහා සංශ්ලේෂණ ක්‍රියාවලියේදී උපයෝගී වේ. අච්චා. ඔන්න. ආයෙ කියලා දෙන්න දේවල් නැත. එතකොට දැන් මේ වෙනකොට පළවෙනි පාඩමේ 10න් 9ක් ඉවරයි. 10න් 9. තව දිනවල ජලය, ಖನಿජ ලවණ, විටමින් උණුතාව ගැන කතා කරන්න තියෙනවා. එච්චරයි. ඊට පස්සේ මේ ඒ වගේ ප්‍රශ්න කරලා නෑ පුතේ. උණුතාව වලින් පොඩි ප්‍රශ්න කරලා තියෙනවා. මේ ඒකෙන් නේද මොකක් ප්‍රශ්න නැහැ. හරිද? ඒකෙන් ඊළඟ පාර ගොඩක් වෙලාවට විටමින් උණුතාවය වගේ දේවල් වලින් අහන්න ඉඩ තියෙනවා. බහුවර්ණයක් වගේ මේ සමහරට රූප දීලා මෙන්න මේ උණුතාවය තියෙන්නේ මොනවද කියලා අහන්න ඉඩ තියෙනවා. නැත්තම් කියයි ඔන්න මේ මනුස්සයෙක් කියන මනුස්සයෙක් රෝග ලක්ෂණ වගේක් දීලා මේ රෝග ලක්ෂණ තියෙන්නේ කුමන උණුතාවයේ හේතුවෙන්ද බහුවර්ණ. හරි ලේසි. හරිද? ඊළඟට ඔන්න මේ ගහක කොළ කහ පාට වෙච්ච පින්තූරයක් දීලා නම් මේ දීලා තියෙන්නේ මොන උණුතාවයද? ඒ වගේ. ඒක ප්‍රශ්න කාණ්ඩ ගොඩාක් දුරට ඉඳ තියෙනවා මේ වාර එක්සෑම් එකේදී
ඒක අපි ඒ ටිකත් බලාගමු. ඒ ටිකත් හෙට සාකච්ඡා කරමුද මේ දැනට ඔය ටික හොඳට පාඩම් කරගන්න. පාඩම් කරන දක ඇත්තේම නැත්තම් දැන් මේ කියද්දි කටපාඩම් කරගත්තාම මතක තියාගත්තාම හරි ලේසියි. මේ තව සබ්ජෙක්ට් මම ඉස්සෙල්ලත් කිව්වා වගේ තව සබ්ජෙක්ට් 8ක් තියෙනවා පාඩම් කරන්න. ඒ හින්දා ඒකත් ගොඩක් ෂෙයා කරන්න තියෙනවා. ඒවත් මුදියා ගන්න ඕන, ඒවත් මුදියා ගන්න ඕන. ඒ හින්දා අපි මේ සාකච්ඡාව අතුරේම තීරියක් ඔලුවට දාගමු. ඒකෙන් ප්‍රශ්න වල ස්වභාවය ඔලුවට දාගමු. මේ ප්‍රශ්න වලට වඩා අමුතු ප්‍රශ්න එන්නේ නැහැ වගේ. හරිද? ඒක මේ දක්වා වෙලා තියෙන මෙහෙමනම් මේ රටාවම තමයි ඉස්සරහට ක්‍රියාත්මක වෙන්නේ. හරිද? මේ ඒ හින්දා බය වෙන්න එපා. මේ මොන ඉස්කෝලේ යනම නම් මොන නැතිවත් අපි පුළුවන් විදිහට ප්‍රශ්න සාකච්ඡා කරගෙන ඉස්සරහට යමු. හරි? හරි. එහෙනම් ආයෙ හෙට අපි ඉතුරු පාඩමේ ඉතුරු කොටස් වලින් හම්බෙමු. ඒගොල්ලන්ට හැමෝටම හොඳට පාඩම් කරගන්න. තෙරුවන් සරණයි මගේ පුතාට.